මම ලැබුණාද? පොඩි ලැක් ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් ලැබුණා බා. ඔව් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එච්චර කවුලක් නැහැ. මේ අපි කරන් යන්නේ ඊට. මේන් ෆෙස් කියන එක එතනින්ම ලැබුණාද බං? ඒ ෆෝල්ඩර් ගැන කියද්දි නෑ නෑ එච්චර ලැබ් එහෙම ලොකු ලැබ්යක් නෙමෙයි මචං. මේ පොඩි වර වචනයක් දෙයක් ඉතින් වෙනවා වගේ පොඩ්ඩක් තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. කාට හරි මොකක් හරි නොතේරුම් තැනක් තියෙන පොඩ්ඩක් දාන්න කමෙන්ට් එකක්. ඔව් මොනවද ගැන තිබ්බත් අහන්න. අපි ආපහු කතා කරන්න පුළුවන් නේද? නැත්තම් අන්මියුට් කරලා හරි අහන්න. මෙතන දැන් බලමු. දැන් මම කියවනේ දැන් මෙතන කැපිටල් ලෙටර්ස් වලින් දැම්මොත් කැපිටල් ලෙටර්ස් වලින් මෙතන ඉස්සර පටන් ගත්තොත් එරර් එකක් එනවා. ඉලක්කමක් මැදට දාන්න පුළුවන්, මුලට දාන්න බෑ. සිම්පල් ලෙටර්ස් වලින් තියෙන්න පුළුවන් මේක. ඒක කරලා බලන්න. මම මෙතන කරන්න යන්නේ වෙලා යන හින්දා. ඊපස්සේ මේ තියෙන්නේ ලේඅවුට් එක. කියන්නේ GUI part එක සේරම වගේ තියෙන්නේ මෙන්න මේ ලේඅවුට් එකට තමයි එන්නේ. මින් මැප් එක. මේකේ තමයි දැන් අර අයිකන් එකක් තියෙනවනේ කියන්නේ. sorry. මේ අයිකන් තියෙන්නේ අන්නේ ඒකට අදාළ අයිකන් ටික තියෙන මින් මැප් එකේ මේකේ. මට කවුරු හරි මතක් කරන්න මේ අයිකන් එක චේන්ජ් කරන විදිහ මට කරන්න බැරිනොත් ඒක පොඩ්ඩක් මතක් කරන්න. අමතකෙයිද දන්නේ. ඊට පස්සේ මේ values කියලා තියෙනවා. මෙතන colors.xml කියලා තියෙනවා, string.xml කියලා තියෙනවා. මේකෙදි කරන්නේ දැන් අපිට app එක හදාගෙන යද්දි අපිට මොකක් හරි color එකක් ඕන වුණා කියන්නේ. දැන් color එකක් මෙතන වගේ පාවිච්චි කරන්න ඕන වුණා. එතකොට මොකද කරන්නේ? ඒක දැන් මේ කෝඩ් එක මතක තියාගන්න අමාරුනේ. අපි කරන්නේ color කියලා tag එකක් ඕපන් කරලා ඒ color එක මෙතන දාලා මතක තියාගන්න පුළුවන් නමක් මෙතෙන්ට දෙනවා. එතකොට අර අදාළ වෙන තැනට ඒ නම දුන්නාම නම කෝල් කළාම අර අදාළ color එක එනවා. එතකොට ස්ක්‍රීන් එකත් එහෙමයි. ස්ක්‍රීන් එකෙත් මේ විදිහට ස්ක්‍රීන් එකක් දීලා මතක තියාගන්න පුළුවන් නමක් දුන්නාම ඒක ලේසි. දැන් මම අර කලින් කිව්වානේ මේන් ෆෙස්ට් එකේ මේන් ෆෙස්ට් එක තමයි මෙතන අර දැන් හැන්ඩල් කරනවා වගේ කරන්නේ කියන්නේ. මේකෙන් තමයි අර අනිත් තැන් වලට කනෙක්ට් වෙන්නේ. එතකොට මම කිව්වනේ මේ මෙතන ලේබල් එක මේ තියෙන ඒ ඇප් නේම් එක දැන් මේ මෙතන දීලා තින්නේ අර ස්ක්‍රීන් එක නෙමෙයි මෙතන දීලා තින්නේ ඇප් නේම් එක. ඒ කියන්නේ මෙන්න මෙතන මෙන්න මේක තමයි දීලා තියෙන්නේ ඇප් නේම් එක. එතකොට එතන අර අයිකන් එක හැදුනහම නම එන්නේ my application කියලා. අපිට ඒක මෙතනින් චේන්ජ් කරන්න පුළුවන්. අපි ඒක කරලා බලමු දැන් මෙතන. මේ තියෙන අර නම my application එක. එතකොට මේ තියෙන අර my application කියන නම. දැන් අපි ඒක චේන්ජ් කරමු.
අර පේනවද මයික් එක චේන්ජ් වෙලා තියෙනවා. එතකොට මම හිතන අයිකන් එක කියන්නේ අයිකන් එකේ නම චේන්ජ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ කියලා ඉමු මේ මෙතන අයිකන් එක චේන්ජ් කරන්න කියලා. image asset ගිහින් මෙතන මේ පාත් එකේ මේ මෙතන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මේක අර පිච් එක හරියටම නැති ඉඳ පොඩ්ඩක් මේක මචං ඒ ටික අපි ආපහු ගියොත් ටිකක් ලැග් වෙනවා වගේ ටික. අහර ලැග් වෙනවානේ. රවුන්ඩ් ඒවා තියෙනවා ඊට පස්සේ කොටු ඒවා තියෙනවා. මොකද මචං ඒක මේ දැන් ඔයා කියද්දි ලැග් වුණාම ටිකක් ආපහු ගියමුද? ඩිස්කනෙක්ට් කරනවා. සෝරි මේ මට පොඩ්ඩක් දෙන්න ඒක හදාගන්න ගා. ඔව් හරි අවුලක් නැහැ. මම අර මේ අයිකන් එක හදන විදිය මුලින් ඉඳන් ආයෙ කියාගෙන යන්න. තාම ලැග් වෙනවද? දැන් නැහැ. බලමු අපි ස්ක්‍රීන් ෂෙයාර් එකට අරන් යද්දි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේකන මේකෙන් නිව් ගිහින් එන්න මේ image asset කියන එක දීලා ඊට පස්සේ මේ මෙතන browse මේ මෙතන browse folder එකක් තියෙන එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාට අදාළ image එක තියෙන තැනට ගිහින් මේ image එක නම් හරියට ගන්න සෙට් වෙලා ඉන්නේ. මේ දැන් මෙතන මේ පේනවාද circle විදිහට තියෙනවා. කොටුවට තියෙනවා. ඒ මොකද දැන් අර මගේ තියෙන්නේ මේ
කොටුවක් හැබැයි අර රවුම් වෙලා තියෙනවා මේ කොන් අතර. ඒකට සමහර මේ වගේ තියෙනවා සමහර Android version වල තියෙනවා රවුමට. එතකොට එයා ගන්නේ අදාළ රවුම් අයිකන් එක. සමහර ඒවා තියෙනවා කොටුවට. එතකොට එයා ගන්නේ කොටු අයිකන් එක. ඒ විදිහට තමයි මේ ඒකින්ද තමයි මේ විදිහට තියෙන්නේ. මචං ඒතර මෙතන අපිට ස්කේල් කරගන්නත් පුළුවන් නේද මෙතන රීසයිස් කියන එක? ඔව් ස්කේල් කරගන්නත් පුළුවන් කැමති විදිහට. ඔය විදිහට. ඊට පස්සේ මේකේ next දෙන්න next දීලා මෙතන finish දෙන්න. finish දුන්නාට පස්සේ මේ ඊට පස්සේ run කරද්දී error වගේක් එනවා. මොකද map එකේ කලින් අර මේක default ආපු එක අයින් කරන්න ඕනේ. මේ ටික මම අයින් කරනවා. ඊට පස්සේ run කරලා බලන්න. මේ පේනවනේ icon එක change වෙලා තියෙනවා. එතකොට දැන් ඔයාලට icon එක change කරගන්න පුළුවන් මෙතන නම change කරගන්න පුළුවන්. ඒ ටික හරි. එතකොට ඊට පස්සේ මෙතන මේ layout එකේ මම මේ අලුතින් හදාගත්ත activity එක දා කලින් example එක ගන්න activity එකක් හදාගත්ත ඒක මම අයින් කරනවා. මට මතක් කරලා දැන් activity එකක් අයින් කරද්දී මේ අදාළ folder එකෙන් අයින් කරන්න ඕන නැත්නම් error එකක් එනවා. මෙතන අර මුලින්ම Android display open මේ install කරපු කට්ටියත් ඉන්න හින්දා මම මේ ටික විස්තර කරා. මෙතන code කියලා එකක් තියෙනවා.
ඒ අර දැන් මේ GUI එකට අදාළ කෝඩ්ස් ටික තමයි මේ මෙතන තියෙන්නේ. ස්ප්ලිට් එක දුන්නාම මෙතන GUI එකයි අදාළ කෝඩ්ස් ටිකයි ගන්න පුළුවන්. ඒක මෙතන ඩිසයින් එකේ අදාළ GUI එක තියෙනවා. එතකොට මේකේ මම දීලා තියෙන ඩිසයින් මෙතන ඩිසයින් යන බ්ලූප්‍රින්ට් කියන එකත් ගන්න පුළුවන්. ඩිසයින් එකේදී කරන්නේ ෆෝන් එකේ GUI එක පෙන්වන විදිහටම එහා සමානවම මෙතන GUI එක පෙන්වනවා. එතකොට මෙතන බ්ලූප්‍රින්ට් එකේදී කරන්නේ දැන් හිතන්නකො මෙතන ඉමේජ් එකක් දාලා තියෙනවා. ඒ ඉමේජ් එක අපි පේන්නේ නැති කරලා තියෙනවා. එතකොට බටන් එකක් ක්ලික් කරාම ඒ ඉමේජ් එක පේනවා. එතකොට දැන් ඒ වගේ අවස්ථාවකදී මෙතන ඩිසයිනින් එකේදී ඒ ඉමේජ් එක පේන්නේ නැහැ. හැබැයි මෙතන බ්ලූප්‍රින්ට් එකේදී මෙතන පේනවා ඉමේජ් මෙතන ඉමේජ් එක තියෙනවා ඉමේජ් view කියලා. ඒ වගේ අවස්ථා ඒ වගේ ගොඩක් ඒ එක එක්සැම්පල් එකක් කිව්වේ ඒ වගේ දේවල් වලට තමයි මේ බ්ලූප්‍රින්ට් එක ගන්න. දැනට මම ඩිසයින් එක තියා ගන්නවා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන GUI එක මෙන්න මේක GUI එකටම සමානයි. හැබැයි මෙතන මේ app bar එක පෙන්වන්නේ නැහැ. මෙතන අපිට ඒකත් බලා ගන්න ඕන නම් මේ මෙතන මේ icon එක ක්ලික් කරලා show system UI කියන එක දෙන්න. ඊට පස්සේ අද මේක දැන් මේ වගේ ලුක් එකකටම මේක ගන්න පුළුවන්. මෙතනින් පෙන්වනවා. දැන් ඊට පස්සේ මම කියන්නම් මෙතන background image එකක් දාගන්න විදිය. background image එකක් දාගන්න මෙතන background එක දීලා අර මෙතන මම මේ drawable back කියලා තියෙන අර කලින් දාගත්තේ image එක අන්න image එක තමයි මේ මෙතන drawable back කියලා තියෙන්නේ. ඒ කියන්නේ drawable කියන folder එකේ back කියන image එක. ඒක මම දෙනවා. උන්නට පස්සේ background image එක දැන් මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් බලන්න දැන් මෙතන මේ app bar කියන එක අපිට ඕන නැත්නම් ඒක අයින් කරගන්න පුළුවන්. ඒක දැන් බලන්න මේ අපිට ඕන වෙන වෙලාවල තියෙන app bar එක ඒක අයින් කරගන්න ඕන නම් වේගය වැඩි නම් මම කරනවා. අවුලක් නැද්ද? නෑ එහෙම අවුලක් නෑ බා. මොකක් නෑ මචං. ඊට පස්සේ මේ app bar එක අයින් කරගන්න අපි යනවා main test කියන ෆයිල් එකට ගිහින් මෙතන අදාළ activity දැන් main activity එක තියෙන මෙතන ඒ activity එකේ theme කියලා දාලා මේ මෙතන no action bar කියලා පෙන්නනවා. දැන් මම මේක කලින් use කරපු ඉඳන් මගේ මුලටම ඇවිල්ලා තිනවා ඉස්සරහාම use කරන්නේ නැත්නම් සමහරට මේක පෙන්වන්න නැති එහෙම වුණොත් theme.appcompact කියලා ගහද්දි සමහරට මෙතන පෙන්වන්න පුළුවන්. ඒක මම දෙනවා. දුන්නට පස්සේ මේ මෙතන ඒත් පෙන්නනවා. මොකද දැන් අපි මේක මෙතන මේක දීලා තියෙන්නේ ඒකින්ද පෙන්වන්නේ. ඒ මොකද දැන් අපි app එක create කරාට පස්සේ මේ my application කියන app bar එක නැති වෙනවා. ඒක බලමු. මෙතන තව එකක් තියෙනවා. මෙතන apply changes. මෙතන පොඩි වෙනස්කම් තිබ්බොත් අපිට මේක දීලා ඒ වෙනස්කම් ටික කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් ලොකු වෙනස්කමක් කරොත් ඒක රන් කරන්න බෑ. එතකොට මේක දෙනවා. සමහර main test එකේ එකක් හදපු ඉඳන් මේක දෙන්නේ නැති. දැන් දෙන්න අරක තමයි දෙන්නේ.
අර පේනවද මෙතන අර තිබ්බ ඇප් බාර් එක අයින් වෙලා තියෙනවා. ඒක දැන් ඔයාලට ඕන නම් ඇප් බාර් එක තියාගන්න පුළුවන්, කැමති නම් අයින් කරන්න පුළුවන්. මම මෙතන අර මෙතන දාගත්ත ඇප් බාර් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මේ මෙතන මම මේක අයින් කරගන්නවා. අයින් කරගෙන මෙතන දාගන්නවා බටන් එක. බටන් එක මේ මෙතන එරර් එකක් තියෙනවා සමහරට මේ දැන් අපි යුනිවර්සිටි එකේ ඉන්න කට්ටිය නම් දන්නවා ඇති මේ මොකද එරර් එකක් එන්නේ කියලා. අලුතින් Android Studio install කරපු කෙනෙක් ඉන්නවා නම් මෙතන මේ එරර් එකේ මොකද කියලා මම පස්සේ කියන්නම්. මෙතන bit එක wrap content ඒ කියන්නේ බටන් එකේ size එක කියන්නේ මේ මෙතන text එකේ තියෙන ඒ text එකේ size එකට අදාළව මේ මෙතන size එක හදා ගන්නවා. ඒ කියන්නේ අපි මෙතන වෙන මොනවද type කරමුද? අන්නේ ඒ type කරන තරමට එයා size එක හදා ගන්නවා. ඒක තමයි wrap content කියන්නේ. ඒකට තව එකක් තියෙනවා match parent කියලා. match parent එකේදී වෙන්නේ මේ layout එක තමයි parent එක. parent ගේ size එකට මෙයා width එක හදා ගන්න height එකට ඒක දෙන්න පුළුවන් match parent කියන එක. ඊට පස්සේ දැන් අපි අර කෝඩින් කරගෙන යද්දී මේ බටන් එක ක්ලික් කරාම මොනවා හරි ඇක්ටිවිටි එකක් දෙන්න ඕන නම් ඒකට ID මේ ID එක තමයි යූස් කරන්නේ. ඒකට තමයි ID එක තියෙන බටන් එක. මෙතන මම 300 dp වගේ දුන්නාම පේනවා ඇති size එක වෙනස් වෙනවා. මෙතන එකක් තියෙනවා dp කියලා. pixel කියන එකක් දන්නවා. pixel කියලා එකක් තියෙනවා. මේක තව පාවිච්චි කරනවා st කියලා එකක්. ඒක sp කියන එක පාවිච්චි කරන ෆොන්ට් වලට dp කියන එක දැන් Android app එක create කරද්දී pixel ගන්නවට වඩා dp කියන ඒකකයෙන් ඩිසයින් කරන එක තමයි ගොඩක් පිළිගන්නේ. මොකද කියලා මම ඒක විස්තර කරලා කියන්න. එතකොට ඒක dp pixel තියෙනවා dp තියෙනවා sp කියලා එකක් තියෙනවා. පික්සෙල් එකේ වෙන පික්සෙල් කියන්නේ මොකක්ද කියලා දන්න ඇති මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඕකට. දැන් මේ මුහුදු රාළ තියෙන දැන් මේක අපිට පේනවා. හැබැයි මේක දැන් මේක විතර පිච් එකක් නෙමෙයි මේ මෙතන හැම දෙයක්ම පික්සෙල් වලින් තමයි ක්‍රියේට් වෙලා තියෙන්නේ. කියන්නේ පික්සෙල් එකක් කියන්නේ පොඩි කිතක්. ඒ කිත් ගොඩාක් එකතු වෙලා තමයි මොකක් හරි දෙයක් හැදෙන්නේ මේ ඩිස්ප්ලේ එකේ. දැන් මේක zoom කරාට පස්සේ පේනවා ඇති කිත් ගොඩක් එකතු වෙලා තමයි මේ මුහුදු රළ කියන එක හැදලා තියෙන්නේ. මේ එක කිත් එක තමයි පික්සෙල් කියන්නේ. ඊට පස්සේ දැන් හිතන්න මෙතන ෆෝන් වර්ග තුනක් තියෙනවා. මේ X ෆෝන් වර්ග, මේ Y ෆෝන් වර්ග, Z ෆෝන් වර්ග. මේ ෆෝන් වර්ග තුනේම ඩිස්ප්ලේ එක පළලත් සමානයි.
උසත් සමානයි. හැබැයි මේ කම්පැනි තුනකින් හදන ෆෝන් තුනක්. එතකොට හැබැයි මේකේ දැන් පික්සෙල් එකක් කියන්නේ හිතන්නකො මේ පික්සෙල් එකක් කියලා හිතන්නකො මේක. මේ පික්සෙල් එකේ මේ පළලට හරියන පික්සෙල් ප්‍රමාණය ටිකක් අඩුයි. මේකට සාපේක්ෂව මේක අඩුයි. මේකට සාපේක්ෂව මේක අඩුයි. පික්සෙල් ප්‍රමාණය. එතකොට දැන් මොකද දැන් අපි ඇප් එකක් හදලා එක්සැම්පල් එකක් විදිහට ගන්න මම මේක පික්සෙල් දෙකක් දුන්නා කියන්නකො බටන් එකට. පික්සෙල් බටන් එකට පික්සෙල් දෙකක් දුන්නා. දෙකක් දුන්නාම උසත් පික්සෙල් දෙකක් දෙනවා. එතකොට ඒ ඇප් එක රන් කරනවා මේකේ. රන් කළාට පස්සේ මේ බටන් එකේ සයිස් එක තමයි මේක. ඊට පස්සේ අපි අපි හදපු ඒ ඇප් එකම ගිහිල්ලා අනිත් y කියන ෆෝන් වර්ගේ රන් කරනවා. රන් කරද්දී පික්සෙල් දෙකක් දීලා තින්නේ අපි අතන. ඩිසයින් කරද්දී පික්සෙල් දෙකක් දීලා තින්නේ. එතකොට මොකද වෙන්නේ? එයා මේ ෆෝන් එකේ මෙතන පික්සෙල් ප්‍රමාණයට එයා සයිස් එක හදාගන්න. එතකොට අපි ක්‍රියේට් කරපු සයිස් එකකින් නෙමෙයි මෙතන බටන් එක හැදෙන්නේ. දැන් ඉසෙට් ෆෝන් වර්ගයට ගියාම ඒක බටන් එක තවත් කුඩා වෙනවා. අන්න ඕක මග හරව ගන්න තමයි පික්සෙල් එනකොට DP කියන එක පාවිච්චි කරන්නේ. DP එකේදී වෙන්නේ DP එක දැන් අපි ඇප් එකෙන් හදනවනේ DP කියන එකෙන් අගයක් දාලා ඒක අපේ ෆෝන් එකේ රන් කරද්දී ඒ DP කියන ප්‍රමාණය පික්සෙල් වලට පරිවර්තනය කරගන්නවා. කොහොමද? මෙතන ෆෝන් එකේ එක ඉන්ච් එකක තියෙන ඩොට් ගණන බලලා ඒ ඩොට් ගණනට අනුව පික්සෙල් ප්‍රමාණයකට පරිවර්තනය කරගන්නවා. එතකොට දැන් අපි මේක DP වලින් දාලා තිබ්බොත් හිතන්නකෝ DP 20ක් විතර දාලා බටන් එක ක්‍රියේට් කළා කියලා. මෙතන DP 20යි. එතකොට මෙතන එක ඉන්ච් එකක තියෙන ඩොට් ගණන බලලා එයා පික්සෙල් වලට පරිවර්තනය කරගන්නවා. අර DP 20 පික්සෙල් වලට පරිවර්තනය කරගත්තී මේ ෆෝන් එකේදී පික්සෙල් ගණන 2යි කියලා එයා ඒක පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ මේ ෆෝන් එකේ රන් කරද්දී මෙතන එක ඉන්ච් එකක තියෙන ඩොට් ගාන බලලා ඒ ඩොට් ගානට අනුව එයා තීරණය කරලා මේ බටන් එකට පික්සෙල් 3ක් දෙන්න ඕනේ කියලා එයා මෙතන පික්සෙල් 3ක් දෙනවා. එතකොට මෙතෙන්ද කියනවා පික්සෙල් 5. ඒක සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය මම ඕනනම් පෙන්නන්නම්. සමීකරණය පෙන්නන්න ඕනද? නෙට් එකේ තියෙනවා නම් සර්ච් කරලා බලන්න පුළුවන්. DP එක පික්සෙල් වලට පරිවර්තනය කරගන්න සමීකරණය මෙන්න මේක. ඔය පික්සෙල් ප්‍රමාණය. ලැග් වෙනවා නම් කියන්න. ලැග් වෙනවද? නෑ මචං අවුලක් නෑ. මෙතන ස්ක්‍රීන් එකේ තියෙන DPI කියන්නේ ඩොට් per ඉන්ච් එකක තියෙන ඩොට් ගණන. ඒ කියන්නේ ඉන්ච් එකක තියෙන පික්සෙල් ගණන. DP කියන්නේ density independent pixel කියන එක. ඒ කියන්නේ පික්සෙල් මත රඳා පවතින්නේ නැහැ කියන්නේ. DP කියන්නේ. ඔන්න ඔය සමීකරණයට අනුව තමයි මේ DP පික්සෙල් වලට පරිවර්තනය කරගන්නේ. ඊට පස්සේ අපි මේ ටෙක්ස්ට් සයිස්
ටෙක්ස්ට් එකක සයිස් එක ටෙක්ස්ට් එකක සයිස් එක දෙද්දී අපි SP වලින් දෙන්නේ ටෙක්ස්ට් එකේ සයිස් එක DP වලින් දෙන්නත් පුළුවන් SP වලින් දෙන්නත් පුළුවන් SP වලින් දුන්නොත් මොකද වෙන්නේ දැන් ෆෝන් එකේ settings වලට ගිහින් settings එකේ font size එක අපි අඩු වැඩි කරනවානේ අන්නේ අඩු වැඩි කරද්දී අපේ app එකේ font size එක අඩු වැඩි වෙනවා SP වලින් දීලා තිබ්බොත් එතකොට DP වලින් දීලා තිබ්බොත් අර settings වල font size එක අඩු වැඩි කළා කියලා මේ අපේ app එකේ තියෙන font size එක අඩු වැඩි වෙන්නේ නැහැ DP වලින් දීලා තිබ්බොත් SP වලින් දීලා තිබ්බොත් ඒක අඩු වැඩි වෙනවා ඒක තමයි SP DP අතර වෙනස ප්‍රශ්න මොනවා හරි තියෙනවද අහන්න ඊට පස්සේ තියෙනවා layouts ගැන දැන් කරන්න ඉස්සනම constraint layout එක කරන්න ඒකේ බන්න රන් මේ බටන් එක මේ error එක ඉන්නේ මොකද දැන් මෙතන මේ බටන් එක මෙහෙම දැම්මට මෙතන මේ ඇප් එකේ කොතනද තියෙන්න ඕනේ කියලා පොසිෂන් වෙනවා නෑ බටන් එක දන්න අය ඉන්න ඕන තැන කොතනද කියලා අපි එක මෙන්ෂන් කරන්න ඕනේ මෙයා ඉන්න තැන කොතනද කියලා ඒකට අපිට මේක බටන් එක උඩ අරන් ගිහලා එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ අරන් ගිහලා එතන දාලා අදාළ පොසිෂන් එක දෙන්න පුළුවන් පේනවා ඉතින් මෙහෙම දාපුවම මේ මෙතන මේක ගන්න ස්ටාර්ට් කියලා මෙතන ගන්න එන්ඩ් කියලා මෙතන ගන්න টপ කියලා මෙතන ගන්න බොටම් කියලා එතකොට මෙතන මේ බටන් එකේ start to start ඒක කොතනද සම්බන්ධ වෙන්නේ parent කියන්නේ layout parent එකට මෙතන start to start parent එකට සම්බන්ධ වෙලා තියෙනවා අන්නේ විදිහට මේ විදිහට මේ බටන් එක පොසිෂන් වෙනවා අදාළ තැන ඒක තමයි constraint layout එක මේක view එකක් තවත් view එකකට අදාළව එහෙම පොසිෂන් කරන්න පුළුවන් ඒ කියන්නේ view එකක් කියන්නේ මේ බටන් එකක් text view එකක් එතකොට image එකක් අන්න ඒකට තමයි view කියන්නේ මේක අරන් ගිහින් දැන් බලන්න මේ බටන් එක පොසිෂන් කරාට පස්සේ අර error එක නැති වෙනවා කියනවා මෙන්න මේ විදිහට දැන් පේනවාද මෙතන top to අනිත් මේ view එකේ bottom එක. එතකොට මෙතන ID එක වැටිලා තියෙනවා. මේ තියෙන top to bottom of ID එක බාර. ඒ කියන්නේ මේ ID එකට තමයි මේක position කරලා තියෙන්නේ. ඒක තමයි constraint layout එක.
කරා යනවා වේගය වැඩි වගේ දැන්. නෑ අවුලක් නෑ මචං. ප්‍රශ්න මොනවද කියනවා? ඒක දාලා තියෙනවා. තාම නෑ. linear layout එකේදී මේ linear layout එකේදී වර්ග දෙකක් තියෙනවා. එකක් vertical horizontal විදිහට ගන්න පුළුවන්, අනිත් එක vertical විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි view එකක් දාද්දි horizontal විදිහට දීලා තියෙනවා නම් ඒක view එක මෙතෙන්ට ඇවිල්ලා ඊළඟ view එක ඉන්නේ මෙතෙන්ට. ඊළඟ view එක ඉන්නේ මෙතෙන්ට. ඊට පස්සේ vertical විදිහට දැම්මොත් එක view එකක් මෙහෙම. ඊට පස්සේ අනිත් view එක මෙහෙම. එහෙම පහළට එහෙම ඒ විදිහට තමයි ඉන්නේ. මෙතන මේක horizontal දීලා බලන්න. මේකේ බටන් එක අරගෙන ගිහලා මෙතෙන්ට දාද්දි මේක මේ විදිහට ආවේ. ඊට පස්සේ තව බටන් එකක් දාද්දි පේනවා ඇති එන්නේ horizontal විදිහට තමයි ඇඩ් වෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඊළඟට බලමු vertical විදිහට ගන්න. දැන් පේනවා මේ බටන් එක දාන හැම බටන් එකක්ම එන්නේ vertical විදිහට. අපි මේකට weight එකක් දෙන්න පුළුවන්. weight එකක් දෙමු. පේනවා ඇති මෙතන weight එක එකක් දුන්නට පස්සේ මෙතන මේක මේ බටන් එකේ weight එක එකනේ. ඊට පස්සේ මේ බටන් එකේ weight එකේ එකත් එක්ක ඒක එකතු වෙනවා. එතකොට weight එක දෙකයි. ඊට පස්සේ මේ බටන් එකේ weight එකත් එක්ක එකතු වෙනවා. එතකොට weight එක තුනයි. එතකොට මුළු ඇප් එකේම weight එක තුනයි. එතකොට ඒ මුළු weight එකෙන් weight එක තුනනේ. ඒ මුළු weight එකෙන් තුනෙන් එකක ප්‍රමාණයක් තමයි මේ බටන් එකට යන්නේ. ඊට පස්සේ අනිත් එකෙන් තුනෙන් එකක ප්‍රමාණයක් තමයි මේ weight එකට යන්නේ. මෙතන. අනිත් එකෙන් තුනෙන් එක ප්‍රමාණයක් තමයි අන්තිම බටන් එකට යන්නේ. දැන් අපි මෙතන දෙකක් දුන්නා කියනවා. sorry. මෙතන දෙකක් දුන්නොත් දැන් බලන්න 1යි 2යි 3යි 3ට එකක් එකතු වුණාම 4යි. මුළු weight එක 4යි. 4න් එකක ප්‍රමාණයක් උඩ බටන් එකට ගිහිල්ලා 4න් දෙකක ප්‍රමාණයක් මේ බටන් එකට ගිහිල්ලා. ඊට පස්සේ මෙහෙම කරන්න පුළුවන්. දැන් අර විදියට දුන්නාම එයා මේ මෙතන දෙන්න weight ගාන එකතු කරගත්තානේ. මෙහෙම අපිට කලින් weight sum එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මුළු බාර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. weight sum එකක් කලින් දීලා තියන්න පුළුවන්. weight sum අපි දෙමු 10ක් කියලා. එතකොට මුළු app එකේම weight sum එක 10යි. මෙතෙන්ට
ඒ 10න් එකක ප්‍රමාණය 10න් එකක ප්‍රමාණයක් තමයි මේ බටන් එකට යන්නේ. ඊළඟ එකට 6ක් විතර දෙමු. 10න් 6ක ප්‍රමාණයක් තමයි ඒ බටන් එකට යන්නේ. ඊට පස්සේ 10න් 3ක ප්‍රමාණයක් තමයි අන්තිම බටන් එකට යන්නේ. එතකොට අපි මුලින්ම weight sum එකක් දුන්නා 10යි කියලා. එතකොට මේ සේරම එකතු වුනහම 1යි 6යි 7යි 7යි 3යි 10යි. එතකොට මේ විදිහට හැදෙනවා. හිතන්නකෝ දැන් අපි කලින් දීලා තියෙන weight sum එක 10යි කියනනම් දැන් මේකන අපි 5ක් විතර දුන්නොත් මේ වැඩි ටික වැඩි ටික මේ පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ පේන්නේ අර අර 10කට වඩා වැඩි ප්‍රමාණය ටික පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ ඊළඟට grid layout එක ගමු මේ ලැග් වුණාද අයිබා මාව ලැග් වුණාද නෑ බා මේ මේක ප්‍රශ්න මොනවා හරි තියෙනවද අහන්න ප්‍රශ්න නෑ වගේ අපි ඉස්සරහට කරන් යන්නේ නේද ඊට පස්සේ grid layout එක දෙනවා ඊට පස්සේ මම කිව්වා ඉස්සරහ කිව්වා constraint layout එක ඊට පස්සේ මම කිව්වා linear layout එක ඊට පස්සේ මම කිව්වා grid layout එක මෙතන දැන් කියන්නේ grid layout එක මේ මොකද්ද මේ ටික අන්දරම grid layout එකේදී views ගන්න grid විදිහට ඒ කියන්නේ එන්න මේ විදිහට grid විදිහට කොහොමද දෙන්න පුළුවන් එතකොට බටන් ඇඩ් කරගන්නේ grid විදිහට මේක මේ blueprint එකෙන් හොඳට ගන්න අර එතන එතකොට දැන් මේ තියෙන්නේ මේ rows එතකොට මේ අතර යන්නේ column මේ අතර column යන්නේ මේක බිඳුව ඊට පස්සේ 1 2 3 ඊට පස්සේ මෙතන බිඳුව 1 2 ඒ විදිහට තමයි යන්නේ දැන් මේ බටන් එක පොසිෂන් එක තියෙන්නේ row 0 එකේ column එක 0 එතකොට දෙවෙනි එකේ row එකේ column එක 1 ඒ විදිහට තමයි දීලා තියෙන්නේ පොසිෂන් එක බලලා දෙන්න පුළුවන් ඒක පැහැදිලිද කියන්නේ row මේ row විදිහට ගන්නේ row එක මේ row එක 0 මේක 1 මේක 2 ඊට පස්සේ මේ column එක 0 1 2 එතකොට row එකේ 0 column 0 ඒක තමයි මෙතන බලන්න තියෙන්නේ එතකොට row එක 1 column එක 1 මේකේ column එක 2
රෝ එක 2 කොලම් එක 2 මේකේ රෝ එක 1 කොලම් එක 3 මෙතන අපිට මේ කොලම් කවුන්ට් එකක් දෙන්න පුළුවන් කොලම් කොලම් වෙයිට් එක එකක් දෙනවා කොලම් එකේ වෙයිට් එක දෙනවා එකක් ඊට පස්සේ අනිත් බටන් එකට කොලම් එකේ වෙයිට් එක දෙනවා ඒකත් එකක් දෙනවා පොසිෂන් එක පේනවාද මේ මෙතන පාටන් දෙකක් විතර ඒ කියන්නේ වෙයිට් එක එකයි දෙකයි වෙයිට් එක කොලම් එක දෙකෙන් එකක් ඒ විදිහට බෙදාගෙන තියෙනවා දැන් ඔයාලට පේනවාද මේ මෙතන එරර් එකක් ආවා මොකද ඒ එරර් එක ආවේ මෙතන අපි දීලා තියෙනවා කොලම් කවුන්ට් එක 4යි කියලා එතකොට මෙතන බිංදුව 1 2 3 4 වෙනි එකක් තියෙන්න බෑ අපි මෙතන කොලම් එක 4ක් දීලා තියෙනවා එතකොට අපි ඒ වගේ වෙලාවට මෙතන එක දාලා ඒක 0 කරා නම් හරි දැන් මේ කැල්කියුලේටර් එකක් හදද්දි වගේ දැන් මේ ග්‍රිඩ් ලේඅවුට් එක ගොඩක් යූස් වෙනවා ඒක තමයි ග්‍රිඩ් ලේඅවුට් එක ගැන කියන්න දෙන්නේ මම කරගෙන යන ස්පීඩ් එක අවුලක් නැද්ද නෑ ප්‍රවුලක් නෑ ඊට පස්සේ ෆ්‍රේම් ලේඅවුට් එක ගැන ෆ්‍රේම් ලේඅවුට් එකේදී මේක එක බටන් එකක් මෙහෙම දානවා ඊට පස්සේ තව බටන් එකක් දැම්මොත් ඒ එක උඩ එකමයි ඒක ඉන්නේ මොකද දැන් අපි අර පික්චර්ස් දෙකක් එක උඩ එක තියලා දැන්
ඒ දෙක මාරු කරන්න වගේ වුණොත් ඕනේ වුණොත් එක්සැම්පල් එකක් විදිහට මේ ෆ්‍රේම් ලේඅවුට් එක චූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ මෙතන යාර ග්‍රැවිටි එකක් දෙන්න පුළුවන්. ග්‍රැවිටි එක දෙන්න දැන් පෘථුවිය දැන් අපි පහළට ඇදලා ගන්න ඕනේ ගුරුත්වයෙන් අන්න ඒ වගේ මෙතන ග්‍රැවිටි එකක් දුන්නොත් ඒ අදාළ තැනට මේ බටන් එක ඇදලා ගන්නවා දැන්. දැන් සෙන්ටර් ග්‍රැවිටි එක සෙන්ටර් දුන්නොත් සෙන්ටර් එකට අදාළ බටන් එක ඒක ඇදලා ගැනීමක් වෙනවා. ග්‍රැවිටි එකේ මේ මෙතන වර්ග දෙකක් තියෙනවා ලේඅවුට් ග්‍රැවිටි කියලා සහ මේ තව ග්‍රැවිටි කියලා එකක්. ලේඅවුට් ග්‍රැවිටි එකේදී ගන්නේ මෙතන ලේඅවුට් ග්‍රැවිටි එක සෙන්ටර් දුන්නොත් ලේඅවුට් ග්‍රැවිටි එක සෙන්ටර් දුන්නොත් ඒකේ බලන්නේ මේ බටන් එකේ ග්‍රැවිටි එක වෙන්නේ මුළු ලේඅවුට් එකේම සෙන්ටර් එකට. ඒ කියන්නේ මේ බටන් එකේ සෙන්ටර් එක වෙන්නේ මේ ග්‍රැවිටි එක වෙන්නේ මුළු ලේඅවුට් එකේම සෙන්ටර් එක තමයි ග්‍රැවිටි එක වෙන්නේ. එතකොට මෙතන සෙන්ටර් දුන්නාම අදාළ බටන් එක ඒකට ඇදලා ගැනීමක් කරගන්නවා ග්‍රැවිටි එකට. බොටම් දුන්නොත් බොටම් එකට ඇදලා ගන්නවා. දැන් අපිට මෙහෙම දෙන්න පුළුවන්. බොටම් එකේ සෙන්ටර් එකට යන්න කියලා. එතකොට බොටම් එකේ සෙන්ටර් එක තියෙන්නේ මෙතනනේ. එතකොට බටන් එක මේ බටන් එක ඇදලා ගන්නවා මෙතෙන්ට. ඊට පස්සේ තව තියෙනවා ග්‍රැවිටි කියලා එකක්. ඒක පැහැදිලි කරන්න මම මෙතෙන්ට 300 dp විතර දෙන්නම්. ග්‍රැවිටි එකේදී වෙන්නේ ඒ දැන් මේක බටන් එකක් කියලා හිතන්න බෑ. දැන් view එකක් විදිහට ගත්තොත් ඒ view එක ඇතුලේ තියෙන කියන්නේ layout එකට නෙමෙයි ඒ view එක ඇතුලේ විතරයි ඒ gravity එක බලපාන්නේ. gravity කියන තනි වචන දුන්නොත් ඒ gravity එක බලපාන්නේ view එක ඇතුලේ විතරයි. ඒ කියන්නේ view gravity top දුන්නොත් gravity top දුන්නොත් මේ view එකේ ඒකේ ඇතුලේ තියෙන ඒවා මේ මෙතන top එකට ඇදලා ගන්නවා. දැක්කද මෙතන තිබ්බ බටන් එක මෙතන තිබ්බ ටෙක්ස්ට් එක අර බටන් එකේ top එකට ඇදලා ගත්තා. send දුන්නාම send එකට top එකේ send එකට අර ටෙක්ස්ට් එක ඇදලා ගැනීමක් කරා. ඒක තමයි frame layout එක ගැන කියන්න තියෙන්නේ. නමිදුවක් සින්දුවක් කියන්න. තව ටිකක් තියම කරන්න. නමිදු ජෝටි කියලා රීනේම් කරන්න කියන්නේ සිහිවේවි මා නිතලගම දවටෙනා ඔරු ප්‍රමක පැටලෙනා රුවනහරි මනහරි සුකුමාලි නොබතමා නිතලගම දවටෙනා ඔරු ප්‍රමක පැටලෙනා රුවනහරි මනහරි සුකුමාලි නොබතමා නිකේ මගේ හිතේ. Hi, thank you. Yep, කියනවා. හරි එතකොට උපද කල්හර කරන්න විසරයි. කරන්න. හරි.
මන් දැනට මේ බටන් ලේඅවුට් එක මේ විදිහට හදාගත්තා. මේ බටන් එක එතකොට මේක නෙමෙයි මේ මම ස්ක්‍රීන් ෂෙයා කරන්නේ නැද්ද? නෑනේ. කරනවා. හරි. මේ බටන් එක දුන්නාට පස්සේ මෙතන මේ එරර් එකක් එන මේ සමහර වෙලාවට ඔයගේ මේ එරර් එක එන්නේ නැති වෙන්න පුළුවන්. සමහර අයගේ මේ එරර් එක එනවා. දැන් මෙතන මේ බටන් එකේ ID එකේ මෙන්න මෙතන PTN කියලා ID එක දුන්නාට පස්සේ මේ එරර් එක සමහර අයට එන්න පුළුවන්, සමහර අයට එන්නේ නැති වෙන්න පුළුවන්. මේ කාගේ හරි ආවද මෙහෙම එරර් එකක්? කාගේවත් ආවේ නැද්ද? මගේ නම් ඇවිල්ලා නැහැ බං. ඇවිල්ලා නැහැ කියන ඕක try කරලා බලන්න. පොඩ්ඩක් try කරලා බලන්න මේක එරර් එකක් එනවද කියලා කට්ටිය ගාව. මෙහෙම කාගේවත් ඇවිල්ලා නැද්ද එරර් එක? ඒ එරර් එක ආවට පස්සේ මෙතන මේක අපි පිටින් එකක් මේකට ගන්න ඕන. ඒක ගන්න මේ build script කියන එකේ build gradle කියන එක මේ module කියන එක තමයි යන්න ඕනේ. ඒකට ගිහිල්ලා මෙතන මෙන්න මේක අතින්ට දාන්න ඕන. මේක මේ ෆෝල්ඩර් එකේ කැමති තැනකට දාන්න පුළුවන්. ඒක අවුලක් නෑ. මේ මම යටින්ම දාගන්නවා. දාගෙන මෙන්න මේ sync now කියලා තියෙන්නේ. මෙන්න මේක දෙන්න ඕන. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා මෙතන පෙන්නනවා මෙතන කියනවා මේ alt එකයි int එකයි ඔබන්න කියලා. හරියට ඔය පෙන්නන alt එකයි int එකයි ඔබන්න කියනවා. ඊට පස්සේ ඒක press කරාට පස්සේ මේකට අදාළ මේ මෙතන එකක් import වෙනවා. ඊට පස්සේ මෙතන set on click listener දීලා දැන් මේ බටන් එක ක්ලික් කළාට පස්සේ මේ දේ වෙන්න කියලා අපිට දැන් මෙතන කියන්න පුළුවන්. මම මැසේජ් එකක් දානවා. toys
මෙතන ඒ පේන්න මැසේජ් එක ෂෝට් මැසේජ් එකද ලොන් මැසේජ් එකක්ද කියලා දෙන්න පුළුවන්. මම ෂෝට් මැසේජ් එකක් දෙනවා. ඊට පස්සේ මේක දුන්නට පස්සේ හැබැයි මැසේජ් එක පෙන්වන්නේ නැහැ මෙන්න මේ මේක මෙතඩ් එක දුන්න නැත්තම් ෂෝ කියන එක. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ මැසේජ් මේ බටන් එක ක්ලික් කළාට පස්සේ මෙන්න මේ මැසේජ් එක පෙන්වනවා. අර ක්ලික් බටන් දැන් ඒ ඇක්ෂන් එකක් දීලා තියෙනවා. බටන් එක ක්ලික් කරාට පස්සේ මැසේජ් එකක් එනවා. මෙතන මොනවා හරි ගැටලු මොනවා හරි තියෙනවද? එහෙම නම් නෑ බං. මට නම් නෑ නිතර කොහොමද? මේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දාන්න chat එකේ. ඊට පස්සේ දැන් මේ මෙතන බටන් ID එක අරගෙන ඊට පස්සේ මේ මැසේජ් එක ෂෝ කරන්නේ අපිට මේක මෙතඩ් එකක් විදිහට දෙන්නත් පුළුවන්. කියන්නේ මේ විවිධ අවස්ථාවලදී මේ දෙකම යූස් කරනවා මෙතඩ් එකක් විදිහට දෙන්න. දැන් මේ අර ID එකෙන් අරගෙන මෙතන මැසේජ් එක පෙන්නනවා. මෙතන ID එකෙන් ගන්න මේක මෙතඩ් එකක් යූස් කරලා තමයි මැසේජ් එක පෙන්නන්නේ. මෙතන මේ context කියන්නේ මේ activity එකයි Android system එකයි අතර සම්බන්ධතාවය පවත්වන එක තමයි මේ context කියන්නේ. ඊට පස්සේ මේක අයින් කරලා අපිට මේක දැන් මේක කෝල් කරන්න ඕන. ඒක කෝල් කරන්න කොතනද? මෙන්න මේ GUI part එකේ. create sorry මම මෙතන මේක දැන් view එකකින් ඉන්නේ. මේ error එක ආවේ මොකද දන්නවද? බටන් එක කියන්නේ view එකක් නේ. දැන් මෙතන ක්ලික් කරාම මේ view එක අර පැරාමීටර් එක දාගන්න ඕනේ. මේ මෙතන දෙන්න ඕනේ. මෙතන පැරාමීටර් එකක් දෙන්න ඕනේ. view කියලා. මොකද දැන් අරක ගන්න මේක import කරගෙන අරක ගන්නේ දැන් අර බටන් එක view එකක් මේ view එකෙන් තමයි ගන්න. ඒක මෙතන පැරාමීටර් එකක් දෙන්න ඕනේ. දැන් අර අතන කෝල් කරද්දී ඒ බටන් එකේ view එක මෙතෙන්ට එනවා. අතන error එක නැතිලා තියෙනවා. අර නැතිලා. එතකොට
මේ බටන් එකේ view එක මේ ක්ලික් කියන මෙතඩ් එකට දුන්නාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඒ view එක තමයි අර කියන්නේ මේක අයින් කරලා තියෙන දැන් මෙතන මෙතඩ් එකකින් තමයි මේ බටන් එක ක්ලික් කරාම මේ දේ වෙන්නේ කියලා තියෙනවා. දැන් මේ එහෙමත් පුළුවන්. කියන්නේ ආකාර දෙකක් දැන් මම කිව්වා කරන විදිය එකක් ID එකෙන් මේ ID එක දාලා set on click listener කියලා දාලා ඒ විදිහට දෙන්න පුළුවන්. අනිත් එක මෙතඩ් එකක් මෙහෙම හදලා එතන මේ මෙතන view කියන එක පැරාමීටර් එක දීලා අර GUI එකෙන් මෙතන on click කියන එක දෙනවා. ප්‍රශ්න මොනවද තියෙනවද? දැන් මාත් එක කවුරු හරි කරගෙන යනවද මේක නැද්ද? මම නම් කරන්නේ නැහැ බං මේ කරන කවුරු හරි ඉන්නව නම් කියන්නකෝ පොඩ්ඩක්. ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න. හරි. මේ ටික මතකනේ ලියා ගන්නත් ඕන නැත්නම් අමතක වෙයි. ඊට පස්සේ ඉදිරිය කියලා දුන්නා. අයියේ තව ගොඩක් තියෙනවද අපි 8:00ට වගේ නවත්තමුනේ. 8:00ට නවත්තමු. කැල් එකක් හදලා තින්නේ දැන් අර මම ලේඅවුට් ගැන කරේ. ඒකට දැන් මෙතන ලේඅවුට් කීපයක් පාවිච්චි කරලා තියෙනවා. ලීනියර් ලේඅවුට් එකයි ග්‍රිඩ් ලේඅවුට් එකයි. එතකොට ලීනියර් ලේඅවුට් එකේදී මෙතන ලීනියර් ලේඅවුට් එක දීලා තින්නේ vertical විදියට. මේ තියෙන orientation එක දීලා තියෙන්නේ vertical විදියට. ඊට පස්සේ මෙතන text view එක මුලින් දීලා ඊට පස්සේ grid layout එකක් දීලා තියෙනවා මෙන්න මෙතන. මේ විදිහට grid layout එක දීලා තියෙනවා. එතකොට orientation එක vertical විදිහට දුන්නා හින්දා මෙතන text view එක මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ දෙනියට මෙතන grid layout එක ඇවිල්ලා තියෙනවා. මේ text view එකේදී මේ gravity මේක පැහැදිලි කරන්න ඕනේ නැහැ නේද? මේ gravity එක දීලා තියෙන්නේ දැන් text view එකේ අර මං කියවනේ gravity එක දුන්නාම මේ ඇදලා ගන්නවා කියලා. එතකොට මේ text view එකේ තියෙන එක දැන් 0 තියෙන එක ඇදලා ගත්තා මෙන්න මෙතන bottom එකේ right එකට. මේක දුන්නේ නැත්තම් තියෙන්නේ මෙතන ඒක දුන්නට පස්සේ එන්න මෙතෙන්ට. එන්න 0 එක මෙතෙන්ට. ඊට පස්සේ grid layout එක යනවා. ඊට පස්සේ බටන් ටික අර විදිහට position විදිහට දීලා මෙතන පේනවා ඇති row count එක 5ක් දීලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5 row count එක 5යි. column count එක 4යි. 1 2 3 4. ඊට පස්සේ බටන් ටික මේ විදිහට දීලා මේ position එක මේ විදිහට දීලා ඔන්නෝම දීලා තියෙනවා. ඊට පස්සේ අර මම කලින් කිව්වේ බටන් එකක් ක්ලික් කරාම මේ අර ID එකෙන් හදන්නත් පුළුවන් මේ මෙතඩ් එකක් කෝල් කරලා හදන්නත් පුළුවන් කියලා. මෙතන type එක තියෙනවනේ. මේ දැන් ID එකෙන් හදන්න ගියොත් මේ 4 වරක් 5 20ක් බටන් 20ක්
4 වරක් 4 16යි 18ක් තියෙනවා. එතකොට මේ විදිහට ID එක කෝල් කරලා හදන්න ගියොත් මේ IDs 18ක් කෝල් කරලා අර විදිහට set on click list මේ විදිහට දිදී යන්න ඕනේ. ඒකට ඒ වෙනුවට අපි කරන්නේ මෙතන type කියලා method එකක් හදලා අර විදිහට view එක දීලා text view append මේක දීලා කියන්නේ text මේක මම පස්සේ පැහැදිලි කරන්නම් මේ method එක මෙන්න මේ on click කියන එකෙන් on click කියන එක පැහැදිලි කරලා මෙතන අර method එකේ නම මෙතෙන්ට දෙනවා type එක. ඊට පස්සේ මේක copy කරලා අනිත් හැම බටන් එකකටම paste කරනවා. ඒක ලේසි අර විදිහට set on click list එකේ කිය 18ක් හදනවට වඩා paste කරගෙන ගියාම ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන මේ බටන් එක click කරාම මේකේ තියෙන view එක ඇවිල්ලා මේ පැරාමීටර් එකෙන් මේ view එකට ඇවිල්ලා මේ text view කියන්නේ මෙන්න මේක. text view කියන්නේ මේකනේ text view කියන්නේ ID එක දීලා තියෙන්නේ. මේ text view කියලා මේක. එතකොට මේ බටන් එක ක්ලික් කරාම මේකේ අගය මේ 7 කියලා තියෙන්නේ. text එක 7 කියන එක ඒ 7 කියන එක අර view එකේ බටන් එකේ view එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මේ view එකෙන් මෙන්න මේ view එක view බටන් එකක් කියලා කියනවා. බටන් එකක් කියලා ඒක text එකක් බවට පරිවර්තනය කරගන්නවා. text එකක් බවට පරිවර්තනය කරගෙන ඒක append කියන්නේ දැන් මෙතන දැන් 5 ක්ලික් කරාට පස්සේ 6 එනවනේ. දැන් append එකේදී වෙන්නේ 5 තියෙද්දි ඒ 5 තියෙද්දිම අරකට 6 එකතු වීමක්. append කියන්නේ ඒකයි. කියන්නේ 5 තියෙද්දිම 6 එකතු වීමක්. කියන්නේ 6 එකතු වීමක්. ඊට පස්සේ තව ඉලක්කමක් ක්ලික් කරාම 56 තියෙද්දිම 3 එකතු වීමක්. ඒක තමයි append වෙන්නේ. එතකොට ඒක text view එකට දා ගන්නවා මේ විදිහට. මෙතන if press equal කියලා දීලා තියෙන්නේ මේක press කළාම ඊට පස්සේ තව අගයක් මේක දාන්න නැතුව තිබ්බොත් දැන් උත්තරය ඇවිල්ලා තියෙන තව අගයක් මෙතන දෙද්දි වදින්නේ 56යි 566යි ඊට පස්සේ 8 ක්ලික් කරොත් 8 වදින්නේ. දැන් මේක දාපු එකෙන් උනේ press equal කියලා. මේක දාපු එකෙන් උනේ තව ඉලක්කමක් ක්ලික් කරද්දී ඒක නැති වෙලා ඉලක්කම එන එක. දැන් මෙතන මම press equal කියලා variable එක දීලා දිනවා false කියලා. අපි මේ සමාන කිරීම ක්ලික් කළාට පස්සේ සමාන කිරීම කියන එකේ ID එක calculate කියලා මම දීලා තින්නේ. ඒක ක්ලික් කළාට පස්සේ මෙතන මෙන්න මේ press equal කියන එක true වෙනවා. press equal කියන එක true වෙලා
මෙතන if press equal true නම් text view text එක text එකක් නැති කරලා අර press equal true කරපු එක false කරනවා. false කරලා අර අපි ක්ලික් කරපු අටනේ ක්ලික් කරලා තියෙන ක්ලික් කරපු අට ක්ලික් කරාට පස්සේ ඒ බටන් එකේ එන වැලියු එක ටෙක්ස්ට් view එකට දෙනවා. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. මේ delete එකේ ID එක තමයි del button කියන්නේ. එතන මම set on click listener කියලා දීලා දෙනවා. text view dot text එක text view එකේ text එක මේක text view dot text එකෙන් substring කරනවා. ඒ කියන්නේ බිඳුවත් දැන් මෙතන text view එකේ dot length එක 3යි. 3ෙන් අඩු කරනවා 1ක්. එතකොට මේක 0.1යි 2යි. එතකොට 0.2යි 2යි අතර තියෙන 85නේ 85 කියන ටෙක්ස්ට් එක මෙතන ටෙක්ස්ට් view කියන එකට ගන්නවා. අරගෙන ඒ 85 කියන එක මෙතන print කරනවා. delete කරපුවම ඕක තමයි එතන වෙන්නේ. ඊට පස්සේ clear එක මේක නම් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද මේ clear button එකකින් set on click listener එක clear කරපුවම අර text එක නැතිලා යනවා මේ විදිහට. ඊට පස්සේ calculate එකෙන් මෙතන ටිකක් දිග විස්තරයක් තියෙනවා. මොකද කරන්නේ ඒක කියනවාද? මේක නම් ටිකක් දිගයි හැබැයි. ඒකත් කියමු එහෙනම්. මෙතන if text view dot text context අඩංගු වෙනවා නම් මෙන්න මේක. ඒ කියන්නේ මේක අඩංගු වෙනවා නම් අඩංගු වෙනවා නම් val number සමානයි text view dot text split කරනවා කියන්නේ මේක. මම මෙතන කලින් හදලා තියෙනවා. මේ variable එකක් හදන sb කියලා එක නිමල් රුවන් කසුන් කරලා මෙන්න මේ විදිහට මේ string එකක් තියෙනවා. මේ string එක .split කියන එකෙන් මෙන්න මේ ලකුණ තිබ්බොත් ඒකෙදි කරන්නේ මෙන්න මේ තියෙන තැන් වලින් මේක කඩා ගන්නවා. කඩාගෙන ඒක array එකක් බවට පරිවර්තනය කරලා මේ array එකක් කරලා මේ මෙතෙන්ට දෙනවා. දැන් මේ SB කියන එකට දෙනවා. ඒතකොට මේ SB කියන්නේ array එකක්. array මේක SB කියන array එක immutable. immutable කියන්නේ ඒක වෙනස් කරන්න බෑ. mutable variable mutable arrays විතරයි වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ SB 0 සමාන 1 කියලා මේක වෙනස් කරන්න බෑ. මේක හැදුවම තමයි immutable නම් ආයෙ වෙනස් කරන්න බෑ. ඒතකොට දැන් ඒක තමයි මේ මෙතන කරලා තියෙන්නේ. split කියලා තරුව දීලා තිබ්බ එකෙන් මෙතන මේ ටෙක්ස්ට් එක අරගෙන මෙතෙන්ට මේ තරුව තියෙන එකෙන් ස්ප්ලිට් කරනවා. ස්ප්ලිට් කරපුවම array එකක් විදිහට 1 0 1 විදිහට අරගෙන numbers කියන එකට දාගන්න. ඒතකොට මෙතන numbers කියන එකේ 5 6 කියන ඉලක්කම් දෙක තියෙනවා. දැන් මම මේක හදලා තියෙන්නේ ඉලක්කම් 3ක් දුන්නොත්
ඉලක්කම් දෙකක් විතරක් දෙන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා තින්නේ. තුනක් දුන්නොත් එතනින් තුනක් දෙන්න බෑ මේ කැල්කියුලේටර් එකේදී. කැල්කියුලේට් කරන්න පුළුවන් ඉලක්කම් දෙකක් විතරයි. මෙතන චෙක් කරනවා නම්බර් සයිස් එක. numbers.size. ඒ කියන්නේ array එකේ size එක 3ට වඩා අඩුද කියලා. ඒ කියන්නේ තියෙන්න පුළුවන් size එක උපරිම size එක 2. 2 වෙනකන් විතරයි size එක 3 වුණොත් 3න් එහාට තියෙන්නේ නැහැ. එහෙමනම් ඊට පස්සේ මේ දශම සංඛ්‍යා බලන්න. දැන් මේක දශම සංඛ්‍යා නෑනේ. දැන් මෙතන අඩංගු වෙන්නේ නැහැ තිතක්. තිතක් අඩංගු වෙන්නේ නැති හින්දා else එකට යනවා. else එකට ගිහිල්ලා textview.text එකට අර මං කිව්වනේ numbers කියන එකෙන් array එකකින් ඉලක්කම් දෙකක් ගත්තේ කියලා 0 1 කියලා. ඊට පස්සේ numbers 0.to int කියන එක මේ දැන් මෙතන තියෙන string එක 5යි. 6 කියන්නේ string. ඒ string එක අර numbers කියන array එකේ 0 කියන string එක convert කරගන්නවා integer සංඛ්‍යාවක් බවට. මේකත් integer සංඛ්‍යාවක් බවට convert කරගෙන මෙතන ගණනය කිරීම සිදු කරනවා. ගණනය කිරීම සිදු කරලා මෙතන දැන් text view එකට ආයි string එකක් තමයි දෙන්න ඕනේ. ඉලක්කමක් දුන්නට හරියන්නේ නැහැ. ඊට පස්සේ මේක ආයි .to string කරනවා. string කරලා text view එකට දෙනවා. එතකොට මෙතන සමාන කිරීම දැම්මට පස්සේ ඒ විදිහට ගණනය කිරීම සිදු වෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙන සිදුවීම තමයි මේ මෙතෙන්ටත් යන්නේ. එකතු කිරීමටත් ඒකම තමයි මෙතන දශම සංඛ්‍යාවක් තිබ්බොත් ඒක හිතා ගන්න පුළුවන් නේද? මම හිතා ගන්න පුළුවන්. ඩොට් එකක් තිබ්බොත් content ඩොට් එකක් තිබ්බොත් integer සංඛ්‍යාවක් බවට නෙමෙයි පරිවර්තනය කරන්නේ float එකක් බවට. float කියන්නේ දශම සංඛ්‍යා ගන්න මේ data type එකක් නේ. ඒකට float වලට පරිවර්තනය කරලා එහෙම තමයි ගණනය කිරීම සිදු කරන්නේ. අර 4.2 මෙතන තව තියෙනවා මෙතන මුලින්ම ඍණ තිබ්බොත් ඍණ තියෙන සංඛ්‍යා දැන් මෙහෙම ඍණ 2 ඍණ 3 කොහොම තිබ්බොත් දැන් මෙතන අර විදියට දැන් කලින් ගත්තේ මෙතන ස්ප්ලිට් කරලා ස්ප්ලිට් දැන් මෙතන ඍණ කියලා දීලා තිබ්බොත් දැන් මේ මෙතන මුලින් සංඛ්‍යාවක් නැහැ. ඒතකොට ඇප් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේ මෙතන ටෙක්ස්ට් එකේ අඩංගු වෙනවා ඍණ කියන එක මෙතන මුලින් false කරලා තියෙනවා. අඩංගු වෙනවා නම් මේක true වෙන්න තමයි හදලා තියෙන්නේ. කියන්නේ start with ඍණ මෙන්න minus එකෙන් start කරනවා නම් textview.text කියන එක කියන්නේ substring එක කරනවා කියන දැන් මෙතන 1 2 බිංදුව 1 2 3 4 එතකොට බිංදුවයි 5යි බිංදුව 1 2 3 බිංදුව 1 2 3 4 5 එතකොට බිංදුවේ ඉඳලා බිංදුවයි 4යි අතර සංඛ්‍යාව ගන්නවා 5 ගන්න. එතකොට නිමල් කියන එක print වෙනවා. මේක මෙහෙම දෙනවා.
නිමල් කියන එක print කරනවා. එතකොට මෙතන 4 දුන්නොත් මෙතන බිඳුවයි. බිඳුව 1 2 3 4. L කියන්නේ 4නේ. එතකොට 4 ගන්න නැතුව බිඳුවයි 4ට මෙහා පැත්තේ තියෙන ටික තමයි ගන්න. එතකොට නිමා කියන්නේ. එතකොට දැන් අර method overloading ගැන කතා කරේ Java වල. එතකොට මෙතන මේ වගේ method overloading වීමක් සිදු වෙනවා. දැන් මේ parameter මෙතන දෙකක් තියෙනවනේ. එකක් දුන්නාම වෙන්නේ දැන් method overloading කියන අර parameters ගණන වැඩි අසමාන නම් අන්න එහෙම කේස් එකක් දැන් මෙතන එකක් දුන්නාම මෙතන තියෙන එක parameter එකයි. එතකොට call වෙන්නේ වෙන method එකක්. අර method overloading වල මෙහෙම තියෙනවා. එක method එකක්. ඊට පස්සේ මෙතන එකකින් පස්සේ එක කියන්නේ බිඳුව එකකින් පස්සේ තියෙන සියලුම දේවල් print කරනවා. ඒක තමයි මෙතන කියන්නේ. අර IMAL කියන. දැන් ඒක තමයි මම මෙතන කරලා තියෙන්නේ. මෙතන. ඒ කියන්නේ මෙහෙම දුන්නොත් මේ සංඛ්‍යාව අරගෙන ඍණ එක අයින් කරලා දෙක ඍණ 3 කියන සංඛ්‍යාව ගන්නවා. මොකද මෙතන ක්‍රෑෂ් වෙන්න පුළුවන් අතන ස්ප්ලිට් කරද්දි. මේ මෙතන ස්ප්ලිට් කරද්දි. ඊට පස්සේ මේක is first num minus කියන එක through කරලා ඒක through නා numbers කියන එක numbers එකේ දැන් අතන මේ මෙතන ස්ප්ලිට් කරලා අරගෙන ඍණ කියන එක අරගෙන මෙතන numbers කියන එකට ගත්තනේ array එකක් විදියට. එතකොට මම කිව්වා මුලින්ම මෙහෙම තිබ්බොත් හැදෙන්නේ immutable එකක්. immutable array එකක්. එතකොට පේනව නේද array එකක් තියෙනවා. එතකොට මේක change කරන්න බෑ. change කරන්න ඕන නිසා මෙතන මේක mutable කරගන්නවා. එතකොට mutable කරගත්තට පස්සේ මේක change කරන්න පුළුවන් ඇතුළේ තියෙන එක. එතකොට මොකද කරන්නේ? දැන් අපි මෙතන crash වෙන්න පුළුවන් හින්දා split කරද්දි ඍණ කියන එක අයින් කරානේ මෙතන. ඍණ කියන එක අයින් කරලා මෙතන numbers කියන එකට ගත්තා. දැන් මේ numbers එකේ තියෙන දෙක දෙකට ආයි ඍණ එකක් ඇතුළත් කරන්න ඕනේ. ඒ ඇතුළත් කර ඒ විදිහට ඇතුළත් මේ ඍණ දාලා තියෙන මේ විදිහට. ඊට පස්සේ අර මම කලින් කියපු ටිකම තමයි මෙතන තියෙන්නේ ඇප්ලයි වෙලා තියෙන්නේ. හරිනේ ඉවරයි.